දුවේ පුතේ අපි ප්‍රේරකයක් සහ ප්‍රතිරෝධයක් ශ්‍රේණිගත වන අවස්ථාව පිළිබඳව මෙතෙන් සිට අවධානය යොමු කරමු. දැන් ඔබට පේනවා ප්‍රතිරෝධයක් සහ ප්‍රේරකයක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා දී තිබෙන ආකාරය මෙන්න දෛශික රූප සටහනක් නිර්මාණය වී තිබෙන ආකාරය. මෙන්න මේකට තමයි දෛශික රූප සටහන කියලා කියන්නේ. මේ දෛශික රූප සටහනට අනුව ප්‍රතිරෝධය හරහා බෙදෙන විභවාන්තරය VR උත් ප්‍රේරකය හරහා බෙදෙන්නා වූ වෝල්ටීයතාවය VL ලෙසත් අරගෙන දෛශික රූප සටහනක් නිර්මාණය කරනවා. දෛශික රූප සටහන නිර්මාණය කරමින් ඒ ආශ්‍රිතව අපි සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න උත්සාහ කරනවා. මේ කොහොමද දෛශික රූප සටහන ලැබෙන්නේ කියන කාරණාව ඔබ සමග සාකච්ඡා කරන්න යනවා. එහිදී මුලින්ම දුවේ පුතේ කියනවා ප්‍රතිරෝධකය හා ප්‍රේරකය ශ්‍රේණිගතව සම්බන්ධයකට පහත ඒ රූපයේ පෙන්වා ඇති පරිදි ප්‍රත්‍යාවර්ත සැපයුම් වෝල්ටීයතාවක් VS සපයනු ලැබේ. මෙන්න ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා සැපයුමක් VS මගින් හඳුන්වන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා සැපයුමක් ලබා දෙනවා. සැපයුම් විභවය VS සමග ප්‍රතිරෝධය තුළ විභව බැස්ම VR සමකලාවේ පිහිටයි. නමුත් ප්‍රතිරෝධය හරහා ගමන් කරන විට මේ VS සහ VR මේ දෙන්න සමකලාවේ පිහිටනවා. නමුත් VL සමකලාවේ පිහිටනවද? VL සමකලාවේ පිහිටන්නේ නැහැ. පැහැදිලිද? දැන් මෙන්න මේ වෙනස හේතු වන්නේ ප්‍රේරක හරහා ධාරා සහ වෝල්ටීයතා අතර කලා වෙනසක් ඇතිවන නිසා. ඒ සමගම ප්‍රේරකය තුළ ධාරාවට සාපේක්ෂව වෝල්ටීයතාව අංශක 90කින් පෙරටුගාමී වන නිසා VS පහත රූපයේ දක්වා ඇති පරිදි ප්‍රේරක හරහා විභව බැස්ම සැපයුම් විභවය සමග සමකලාවේ නොපිහිටයි. අන්න ප්‍රේරකය හරහා තියෙන විභව බැස්මත් ප්‍රතිරෝධය හරහා තියෙන විභව බැස්මත් මේ වෝල්ටීයතා සමකලාවේ පිහිටනවද? නැහැ. කලා වෙනසක් ඇති වෙනවා. එම නිසා ප්‍රතිරෝධකය තුලින් ප්‍රේරකය තුලින් ධාරාවන් ගලා යන විට ඇතිවන වෝල්ටීයතාව සංඛ්‍යාත්මක එකතුව සැපයුම් වෝල්ටීයතාවට සමාන නොවේ. ඒ නිසා අපි මේ කතා කරන VS VR ධන VLට සමාන වෙන්නේ නැහැ. අර කලා වෙනසවල් නිරන්තරයෙන් ඇතිවන නිසා වෙනස් කලා වෙනසක් තමයි ඇති වෙන්නේ. ප්‍රතිරෝධය තුල උපරිම වෙන විට දැන් අපි උදාහරණයක් විදිහට මේ කියන්නේ මොකද්ද? මේ ප්‍රතිරෝධය හරහා මෙන්න මේ ප්‍රත්‍යාවර්ත ධාරාව යනකොට උපරිම වන අවස්ථාවේදී ප්‍රේරකය හරහා ප්‍රත්‍යාවර්ත ධාරාව ඒ මොහොතේ වෙනත් ස්ථානයක පවතින්න පුළුවන්. මෙන්න මෙහෙම අවම වෙලා යන අවස්ථාවේ පවතින්න පුළුවන් මේ අවස්ථාව. ඔකට තමයි කලා වෙනස කියලා කියන්නේ. පැහැදිලි ඇතිනේ? ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාව උපරිම වෙන විට ප්‍රේරකය හරහා වෝල්ටීයතාව උපරිම වෙන්නේ නැහැ. වෙනස් වෝල්ටීයතාව වැඩිවීමක් අඩුවීමකදී හෝ ඍණාගයක පවතින්න පුළුවන්. මේ අපි හරියටම හොයන්න පුළුවන්. ඒ හොයන්න තමයි කලා රූප සටහන් භාවිතා කරන්නේ. ඒ නිසා සමකලාවේ පවතින්නේ නැහැ කියලා කියනවා. සමකලාවේ පවතින්නේ නැති නිසා VS VR VLට VR ධන VLට VS සමාන වෙන්නේ නැහැ. මේ අතර තියෙන අන්තර් සම්බන්ධතාවය අවබෝධ කර ගැනීම සඳහා අපිට කලා රූප සටහන් කෙරෙහි අවධානය යොමු කරන්න වෙනවා. මේ සඳහා කලා රූප සටහන් කෙරෙහි අවධානය යොමු කරන්න වෙනවා. අපි දැන් මේ පරිපත සටහන අඳිනවා දුවේ පුතේ ඔබ සමග මේ ආකාරයට පරිපත සටහන. ඔබ නෝට් එකේ ඔබ සපයා දී තිබෙන නිබන්ධනයේ ඔබ මේ ආකාරයෙන්ම සටහන් කරගෙන අදාළ සමීකරණයන් කොටු කර තබා ගැනීම ඉතා වැදගත් ඉදිරි කටයුතු සඳහා. පරිපත් සටහන. මේ තිබෙනවා ප්‍රතිරෝධය, මේ තිබෙනවා ප්‍රේරකය, මෙන්න ලබා දෙනවා ප්‍රත්‍යාවර්ත ධාරාව. VS F IS R L.
මම මේ පද ටික ඔබට හඳුන්වන්නම්. R ප්‍රතිරෝධී අගය. ප්‍රතිරෝධී අගය. L ප්‍රේරකයේ ප්‍රේරකතාව. VS සප්ලයි වෝල්ටේජ් එක එහෙම නැත්නම් සැපයුම් වෝල්ටීයතාව. F සංඛ්‍යාතය. IS සැපයුම් ධාරාව. ඊළඟට පුතේ දුවේ මෙන්න මේ හරහා බෙදෙනවා VR විභවාන්තර පංකුවක්. මේ හරහා බෙදෙනවා VL විභවාන්තර පංකුවක්. VR ප්‍රති රෝධය හරහා විභව බැස්ම. VL ප්‍රේරකය හරහා විභව බැස්ම. ඔන්න ආකාරයට ගන්න පුළුවන්. මේ R ප්‍රතිරෝධී අගය, L ප්‍රේරකතාව, VS සැපයුම් වෝල්ටීයතාවය, F සංඛ්‍යාතය, IS සැපයුම් ධාරාව, VR ප්‍රතිරෝධය හරහා විභව බැස්ම, VL ප්‍රේරකය හරහා විභව බැස්ම. මේ ආකාරයට අපිට ගන්න පුළුවන්. දැන් මට අවශ්‍යයි කලා රූප සටහන නිර්මාණය කරන්න. ඔන්න පරිපත රූපය හරි. දැන් ඊළඟ දෙවන අදියර මම එනවා කලා රූප සටහනට. කලා රූප සටහනට. මේ කලා රූප සටහනේදී මම VR VL බෙදෙන ආකාරය තමයි අඳින්න යන්නේ. එහිදී ශ්‍රේණිගත අවස්ථාවකදී මං X අක්ෂයට ගන්නවා IS ධාරාව. IS ධාරාව. පැහැදිලිද? මේ දෛශිකවලට තිබෙනවා විශාලත්වයක් සහ දිශාවක්. මොකද පුතේ තිබෙන්නේ? විශාලත්වයක් සහ දිශාවක්. දැන් ඔබ විශාලත්වය සහ දිශාවෙන් දෛශිකයක දිග වැඩි වෙනකොට අපිට ඒ ධාරාව හෝ වෝල්ටීයතාවයේ දෛශිකයෙන් සටහන් කරන්න පුළුවන්. දැන් අපි කියමු මේ IS ධාරාව මේ පැත්තට තියනවා. IS ධාරාව. එයාගේ දිශාව පෙන්වනවා. දිග වැඩි වෙන්න විශාලත්වය පෙන්වුම් කරනවා. පැහැදිලිද? මේ දෛශික කියන ක්‍රමවේදයේදී මේ දෛශිකයට තියෙන විශාලත්වයක් සහ දිශාවක්. මේ පැත්තට දිග සහ දිශාව. දැන් ඔබ දන්නවා මේ පරිපතයේ ගලා යන IS ධාරාව මේ දෙන්නටම පොදුද නැද්ද? පොදුයි. ශ්‍රේණිගත වුණාම එහෙමනේ. R හරහාත් ගලනවා, L හරහාත් ගලනවා. නමුත් මේ තියෙන විභවාන්තරය මෙයාට පංගුවයි බෙදී යනවා. නමුත් පුතේ ප්‍රතිරෝධය හරහා තිබෙන්නේ VR සහ IS. ප්‍රතිරෝධය හරහා තිබෙන වෝල්ටීයතාව සහ ධාරාව VR සහ IS. ප්‍රේරකය හරහා තිබෙනවා VL සහ IS. ප්‍රේරකය හරහා තියෙනව මොනවද? VL සහ IS. ඔන්න ප්‍රේරකය හරහා VL සහ IS. ප්‍රතිරෝධය හරහා VR සහ IS. මේ ආකාරයෙන් තිබෙනවා. දැන් අපි ඊළඟට තේරුම් ගන්න ඕන කාරණාව ප්‍රේරකය හරහා සහ ප්‍රතිරෝධය හරහා කලා වෙනස්කම් මොනවාද? ධාරාව සහ වෝල්ටීයතාවය. ප්‍රතිරෝධය හරහා ධාරාව සහ වෝල්ටීයතාවය මොන කලාවේද? සම කලාවේ. කලා වෙනසක් නැහැ. ඒ නිසා පුතේ මම නිල් පහති පැහැය භාවිතා කරනවා කලා රූප සටහන අඳින්න. නිල් පහති පැහැයෙන් මෙන්න ධාරාව සමග සමකලා වීම පවතිනවා VR. අන සමකලාව එක පැත්තට
හඳිනවා. ධාරාව සහ වෝල්ටීයතාව. ප්‍රතිරෝධය හරහා ධාරාව IS VR සමකලාවේ. නමුත් ප්‍රේරකය හරහා ඔබ දැන් කටපාඩම් කරගන්නවා. ප්‍රේරකය හරහා ගමන් කරන ධාරාව IS. නමුත් IS ප්‍රේරකය හරහා තිය වෝල්ටීයතාව VL සමකලාවේ නැහැ. ධාරාවට සාපේක්ෂව වෝල්ටීයතාවය අංශක 90ක් ඉදිරියෙන්. ධාරාවට සාපේක්ෂව මේ ISට සාපේක්ෂව VL අංශක 90ක් ඉදිරියෙන්. අන්න VL. එතකොට මේ VL අගය වැඩි වෙන්න අපිට මේ දෛශිකයේ දිග වැඩි කරන්න පුළුවන්. VL ප්‍රමාණය අඩු වෙන්න දෛශිකයේ දිග අඩු කරන්න පුළුවන්. ඔපමණක් ඒ ප්‍රමාණවත් වෙනවා. ඔබට ඒ පැත්තට VL. පැහැදිලිද? මේ අංශක 90යි. ඒ දෛශික රූප සටහනට අනුව පුතේ මෙන්න මේ පැත්තෙන් අපිට ගන්න පුළුවන් මේ තියෙන්නේ VS සැපයුම් වෝල්ටීයතාවය. මේ තියෙන්නේ මොකද? සැපයුම් වෝල්ටීයතාවය. පැහැදිලි ඇති. ඔන දෛශික රූප සටහන. මම නැවතත් එනවා. ප්‍රතිරෝධය හරහා ගලා යන ධාරාව IS, ප්‍රතිරෝධය හරහා විභවාන්තරය VR. එය සමකලාව. ඒ නිසා IS මතම කවුරු අඳිනවද? VR අඳිනවා. ප්‍රේරකය හරහා ධාරාවට සාපේක්ෂ වෝල්ටීයතාවය අංශක 90ක් ඉදිරියෙන් IS ට සාපේක්ෂ VL ඉස්සරහට යනවා. අංශක 90ක්. දෛශික මූල ධර්මයෙන් මේ දෙනගේ සම්ප්‍රයුක්තයෙන් අපට නිර්මාණය වෙනවා කවුද පුතේ? VS. එම නිසා දෛශික රූප සටහනට අනුව දුවේ පුතේ ඔන්න පළමු සම්බන්ධතාවය ගොඩ නැගෙනවා මේ ආකාරයට. ඒ තමයි VS වර්ග සමාන වෙනවා VR වර්ග ධන VL වර්ගයට. ඔන්න පළමු සමීකරණය මෙහිදී ගොඩ නැගෙන. VS වර්ග සමානයි VR වර්ග ධන VL වර්ග විදියට. එනම් වෝල්ටීයතාව බෙදෙන්නේ VS ගේ වර්ග සමාන වෙනවා VR වර්ග ධන VL වර්ගය. දැන් මෙන්න මෙතන නිර්මාණය වෙනවා තීටා කෝණයක්. තීටා කෝණයක්. මේ තීටා කෝණයෙන් කියන්නේ කුමක්ද? දැන් පුතේ පද්ධතියේ විභවාන්තරය සහ ධාරාව VS සහ IS මේ තියෙන්නේ පද්ධතියේ VS සහ IS නිෂ්පාදනය නිපද වෙනකොට ඔය දෙන්න සමකලා වෙන තියෙන්නේ. ප්‍රතිරෝධය පමණක් තිබ්බොත් AVS IS සමකලාවේ ගමන් කරනවා. ප්‍රේරකය පමණක් තිබ්බනම් පද්ධතියේ VS සහ IS ධාරාවට සාපේක්ෂව IS ට සාපේක්ෂව වෝල්ටීයතාව අංශක 90ක් ඉදිරියට ගමන් කරනවා. නමුත් මේ දෙන්න එකතු වුණාම බිඳුව වෙන්නෙත් නෑ 90 වෙන්නෙත් නෑ. එය අතරමැද අගයක්. එයාගේ තමයි තීටා. තීටා හැදෙන්නේ මේ පැත්තට IS මේ පැත්තට VS. IS සහ VS අතර ඔන්න දැන් කලා වෙනසක් ඇති වෙනවා තීටා. බිඳුවත් 90ත් අතර 60 ගණන් 70 ගණන් 80 ගණන් වගේ වෙන්න පුළුවන්. මේ දෙන්න නිසා අන්න IS ගේ VS ගේ කලා වෙනසක් ඇති වුණා තීටා. කලා කෝණය කියලා කියනවා. මේ අවස්ථාවේදී මේ ආකාරයට පද්ධතියේ ධාරාවේ IS හා මුළු විභව අන්තරයේ VS අතර කලා වෙනස තීටා නම් කලා වෙනස තීටා නම් ලස්සන පදයක් හඳුන්වනවා. කලා වෙනස තීටා නම් tan තීටා සමානයි මේකට අපි කියනවා කලා කෝණය කියලා. tan තීටාගේ කලා කෝණය කියලා. tan තීටාගේට අපි කියනවා මොකද්ද? කලා කෝණය කියලා. මේ කලා කෝණය tan තීටා මයින්න පුළුවන් කොහොමද? සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය.
සකසයින් බකකොස් සබටෑන්. සම්මුඛ පාදය වෙන්නේ කීයද? VL බෙදීම VR. එම නිසා tan θ සමානයි VL බෙදීම VR බවට පත් වෙනවා. VL බෙදීම VR බවට පත් වෙනවා. VL බෙදීම VR බවට පත් වෙනවා. tan θ සමානයි VL බෙදීම VR බවට පත් වෙනවා. ඔන්න දෛශික භාවිතා කරමින් කලාරූප සටහන් වලින් මේ දෛශික භාවිතා කරමින් කලාරූප සටහන් වලින් වෝල්ටියත අතර සම්බන්ධය සහ tan θ නිර්මාණය වුණා. දැන් ඊළඟ අවස්ථාව තුන්වන අදියර මම යනවා කලාරූප සටහනෙන් සම්භාදන ත්‍රිකෝණයට. දෛශික රූප සටහනෙන් සම්භාදන ත්‍රිකෝණයට. සම්භාදන ත්‍රිකෝණය. සම්භාදන ත්‍රිකෝණය. ඉම්පිඩන්ස් ට්‍රයැන්ගල් කියලා කියනවා. මේ ඉම්පිඩන්ස් ට්‍රයැන්ගල් නිර්මාණය කරගන්නේ කෙසේද? මම මේ කලා රූප සටහනේ කලා ත්‍රිකෝණයම ගන්නවා. මේ කලා ත්‍රිකෝණයම මේ ආකාරයට ගත්තා. මේ කලා ත්‍රිකෝණයේ මේ පැත්තට තියෙන්නේ VR අගය, මේ පැත්තට තියෙන්නේ VL අගය, මේ පැත්තට තියෙන්නේ VS අගය. VS අගය. දැන් ඔහොම තිබ්බහම මෙය සම්භාදන ත්‍රිකෝණය වෙන්නේ නැහෙනේ. මෙය වෙන්නේ කුමක්ද? කලා ත්‍රිකෝණය. ඒ නිසා මේ සම්භාදන ත්‍රිකෝණය බවට පත් වෙන්න මෙතන θ මෙය සම්භාදන ත්‍රිකෝණය බවට පත් වෙන්න මේකට වෙනසක් කරන්න ඕනේ. මේ වෙනස හොඳට මතක තියාගන්න පුතේ. මේ වෙනස කරන්නේ මේකට පොදු වන දේ සැපයුම් ප්‍රත්‍යාවර්ත ධාරාවට තියෙන සැපයුම් ධාරාවක් සහ වෝල්ටියතාවක්. ශ්‍රේණිගත අවස්ථාවේදී මේ සැපයුම් ධාරාව තමයි මෙයාට පොදු වන්නේ. මෙයාට පොදු වන දේ IS VS ගෙන් කවුද? IS. පොදු වන දෙයගෙන් බෙදනවා මේ පද තුනම. පොදු වන කෙනාගෙන් බෙදනවා මේ පද තුනම. පොදු වන කෙනාගෙන් මේ පද තුනම බෙදනවා. එමනම් පොදු වන කෙනා කවුද පුතේ? මේ ආකාරයට පොදු වන කෙනා වෙන්නේ IS. පොදු වන කෙනා වෙන්නේ IS. පොදු වන කෙනා වෙන්නේ IS. හරිනේ? අන්න පොදු වන කෙනාගෙන් බෙදුවහම දැන් නිර්මාණය වෙනවා සම්භාදන ත්‍රිකෝණය. මේ සම්භාදන ත්‍රිකෝණයේ VR බෙදීම IS කියන්නේ මොකක්ද? VR කියන්නේ ප්‍රතිරෝධය හරහා විභවාන්තරය. ප්‍රතිරෝධය හරහා ධාරාවෙන් බෙදුවහම ලැබෙනවා ප්‍රතිරෝධ අගය R. V සමානයි IR. ප්‍රතිරෝධය හරහා ප්‍රත්‍යාවර්ත ධාරාව ඕම් නියමය පිළිපදිනවද නැද්ද? පිළිපදිනවා. VR බෙදීම IS සමානයි R. මේ V සමානයි IR. V සමාන IR. එම නිසා ප්‍රතිරෝධය හරහා විභවාන්තරය ප්‍රතිරෝධය හරහා ගලන ධාරාවෙන් බෙදුවාම එය මොකක් වෙනවද? R බවට පත් වෙනවා. ඔන්න අපිට තවත් සමීකරණයක් ගොඩ නැගුණා. මේ ආකාරයට. තවත් සමීකරණයක් ගොඩ නැගුණා. අපි ඊළඟට බලමු. මේ ආකාරයට VL කියන්නේ ප්‍රේරකය හරහා විභවාන්තරය, ප්‍රේරකය හරහා ධාරාව IS. ප්‍රේරකය හරහා විභවාන්තරය, ප්‍රේරකය හරහා ධාරාවෙන් බෙදුවාම ප්‍රේරකයේ ප්‍රතිරෝධය නෙවෙයිනේ. ප්‍රේරකයේ ප්‍රතිරෝධය නෙවෙයිනේ. ඒකට කියන්නේ මොකද්ද? ප්‍රේරක ප්‍රතිබාධනය. ඔබට මතක ඇති. ප්‍රේරක ප්‍රතිබාධනයයි. ප්‍රේරකය හරහා වෝල්ටියතාවය, ප්‍රේරක හරහා ධාරාවෙන් බෙදුවාම ප්‍රේරකයේ ප්‍රතිරෝධය නෙවෙයි. අපි ලස්සන කතාවක් කියනවා. ලස්සන මාතෘකාවක්, ලස්සන වචනයක් භාවිතා කරනවා. ප්‍රේරක ප්‍රතිබාධනය. මෙය සමාන වෙනවා කාටද?
XLට. ඔන්න බලන්න සෑම දෙයකටම තර්කයක් තියෙනවා. ඒ තර්කයෙන් තමයි මේ සෑම සමීකරණයක්ම ගොඩනැගීම සිදුවන්නේ. නමුත් අපි මේ අවස්ථාවේදී XL කියන පදය දන්නවා. XL සමාන වෙනවා කාටද පුතේ? 2πFLට. 2πFLට අපි කලින් පරිච්ඡේදයවලදී ඒ පිළිබඳව අධ්‍යයනය කරා. දැන් ඊට පස්සේ තවත් එකක් ඉතුරු වෙලා තිබෙනවා VS බෙදීම IS. මොකද්ද මේ VS බෙදීම IS කියලා කියන්නේ? VS බෙදීම IS. VS කියලා කියනවා පරිපතේ මුළු විභවාන්තරය. සැපයුම් විභවාන්තරය. IS කියලා කියනවා පරිපතේ ගලා යන ධාරාව. එහෙමනම් VS IS කෙන් බෙදුවාම පරිපතේ මුළු ධාරාව පරිපතේ මුළු විභවාන්තරය එහෙම නැත්නම් පරිපතේ මුළු විභවාන්තරය පරිපතේ මුළු ධාරාවෙන් බෙදුවාම ලැබෙන්න ඕනේ සමක ප්‍රතිරෝධයයි. නමුත් අපි මෙවැනි අවස්ථාවකදී සමක ප්‍රතිරෝධය කියන නම භාවිතා කරන්නේ මෙයට අපි භාවිතා කරන්නේ කුමක්ද? මෙයට භාවිතා කරන්නේ සම්භාදනයයි. ඇතිවන සම්ප්‍රයුක්ත බාධාව සම්භාදනය එය හඳුන්වනවා නම ඉසඩ්ගෙන්. ඒ නිසා මෙන්න මේ සමීකරණය නිර්මාණය වෙනවා ඉතාම වැදගත්. VS යට IS සමානයි Z කියලා. VS යට IS සමානයි Z කියලා නිර්මාණය වෙනවා. ඔන්න සමීකරණ 4ක සහාය ගත්තා. සමීකරණ 4ක සහාය ගත්තා. මෙන්න මේ ස්ථානයේ phi යගේ තියෙන 2πFL බව මතක තබා ගන්න. 2πFL 2πFL XL සමානයි. හරි. ඊට පස්සේ ඔබට මෙන්න මේ සම්භාදන ත්‍රිකෝණය මේ තිබෙන සම්භාදන ත්‍රිකෝණය පත් කරගන්න පුළුවන් මේ ආකාරයට. මේ පැත්තට ගන්න පුළුවන් VR බෙදීම IS කියන්නේ කවුද? R. VL බෙදීම IS කියන්නේ XL. VS යට IS කියන්නේ Z. මෙන්න මෙය තමයි අත් වශයෙන්ම සම්භාදන ත්‍රිකෝණය නමින් හඳුන්වන්නේ. XL R Z. එම නිසා ඔන්න කිසියම් අවස්ථාවක එවැනි අවස්ථාවක පදතිය සම්භාදනය කොහොමද හොයන්නේ කියලා આવොත් Z වර්ග සමාන වෙනවා R වර්ග ධන XL වර්ගයට. R වර්ග ධන XL වර්ගයෙන් R වර්ග ධන XL වර්ගයෙන් අපිට ලැබෙනවා මෙන්න මේ ආකාරයට සම්භාදනය. ඒ වගේම θ මේ තිබෙන θ සඳහා තවත් කලාකෝණයේ හෙවත් tan θ සඳහා වෙනම ප්‍රකාශයක් අපිට ගන්න පුළුවන්. අපි කලින් ආවේ VL යට VS කියලානේ, VL යට VR කියලානේ. දැන් අපිට මට කෙලින්ම ගන්න පුළුවන් සක sin බක cos සබ tan XL බෙදීම බද්ධපාදය R විදිහට ඔන්න tan θ සඳහා තව අගයක් වෙනත් ආකාරයකට ප්‍රකාශ කරන්න පුළුවන්. වෙනත් ආකාරයකට ප්‍රකාශ කරන්න පුළුවන්. tan θ සමාන වෙනවා XL බෙදීම R විදියට. දැන් බලන්න අපි මේ කොටසේදී සාකච්ඡා කරපු දේවල් මොනවද කියලා. අපි මුලින්ම පරිපත රූප සටහන නිර්මාණය කරගත්තා. පරිපත රූප සටහන නිර්මාණය කර ගනිමින් අපි කලා රූප සටහනට අවධානය යොමු කරා. කලා රූප සටහනට අවධානය යොමු කරා. කලා රූප සටහනේදී VS වර්ග සමානයි VR වර්ග ධන VL වර්ග කියන සමීකරණය අපි හදාගත්තා.
වෝල්ටියත අතර සම්බන්ධය. සැපියුම් ධාරාව සහ සැපියුම් වෝල්ටියතාව අතර සම්බන්ධය tan θ සමානයි VL බෙදීම VR සමත්තාවය ගත්තා. කලා ත්‍රිකෝණය ආශ්‍රයෙන් සම්බාධන ත්‍රිකෝණය නිර්මාණය කරගත්තා. කලා ත්‍රිකෝණයේ තිබ අගයන් අපි IS වන මේ දෙදෙනාටම පොදු ප්‍රතිරෝධයට සහ ප්‍රේරකයට පොදු වන IS පදයෙන් බෙදාගෙන ගියාම VR ට IS R ලෙසත් VL යට IS XL හෙවත් ප්‍රේරක ප්‍රතිපාදනය ලෙසත් පදතිය මුළු VS මුළු IS වන ධාරාවෙන් බෙදුවාම Z ලෙසත් ප්‍රකාශ කරා. එනිසා සම්බාධන ත්‍රිකෝණයේ පාද RXL Z ලෙස ආවා. එම නිසා සම්බන්ධතාවය Z වර්ග සමානයි R වර්ග ධන XL වර්ග ලෙස අපිට ලැබුණා. ඒ වගේම tan θ සමාන වුණා XL බෙදීම R රගයට. tan θ සමාන වුණා කාටද පුතේ? XL බෙදීම R රගයට. මෙන්න මේ තමයි ප්‍රතිරෝධයක් සහ ප්‍රේරකයක් ශ්‍රේණිගත වුණාම එවැනි අවස්ථාවක වෝල්ටියතා බෙදන ආකාරය සම්බාධනයේ කලා ත්‍රිකෝණය නිර්මාණය කිරීම සඳහා නැත්නම් ආශ්‍රිත ගැටලු නිර්මාණයේදී ගැටලු විසඳීම සඳහා අවශ්‍ය වන සමීකරණ කඩන. අප දැන් මේ ආශ්‍රයෙන් කුඩා ගානක් අධ්‍යයනය කරමු. කොහොමද ගැටලු මේ හා සම්බන්ධයෙන් එන්නේ කියන කාරණාව සම්බන්ධව. right. දැන් ඔන්න උදාහරණයක් තියෙනවා. හොඳින් කියවන්න. ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇති ප්‍රතිරෝධයක 7ක් ඕම් වන ප්‍රතිරෝධකයක් සහ 0.5 හෙන්රි ප්‍රේරකතාවක් ඇති ප්‍රේරකයකට 230ක් වී 50 හර්ට්ස් ප්‍රත්‍යාවර්ත සැපයුමක් ලබා දී ඇත. අන ප්‍රතිරෝධකයක් සහ ප්‍රේරකයක් ශ්‍රේණිගත කරලා. පරිපථය තුලින් ගලන ධාරාව ප්‍රතිරෝධකය හා ප්‍රේරකය හරහා විභව අන්තරය වෙන වෙනම එහෙම නැත්නම් වෝල්ටියතාවත් පරිපථයේ කලා කෝණයක් ගණනය කරන්න. පරිපථයේ කලා කෝණයක් ගණනය කරන්න කියලා කියනවා. මම මේ ගාන විසඳීම සඳහා මම මුලින්ම ගන්නවා පරිපථ රූපය. අනිවාර්යෙන් අපි මොකද අඳ ගන්න ඕනේ? වෙන්න ඕනේ පරිපථ රූපය ඇඳ ගන්න වෙනවා. හොඳට ගාන දිහා බලන්න. පරිපථ රූපේ මෙන්න ප්‍රතිරෝධය තියෙනවා. මෙන්න ප්‍රේරකය තියෙනවා. මෙයට ශ්‍රේණිගත වෙලා මෙන්න මේ ආකාරයට ප්‍රත්‍යාවර්ත ධාරාව ලබා දීම සිදු වෙනවා. හරිනේ? මෙන්න මෙයාගේ R අගය දත්ත ටික ලියා ගන්න ඕනේ. පහසුව සඳහා R අගය කොච්චරක් වෙනවද? 7ක් ඕම්. ඒ වගේම ප්‍රේරකතාව L 0.5 හෙන්රි වෙනවා. ලබා දෙන ප්‍රත්‍යාවර්ත විභව සැපයුම 230ක් වී කොච්චරක් වෙනවද? 50 හර්ට්ස් වෙනවා. පරිපථයේ ගලා යන ධාරාව IS ලෙස ගන්න පුළුවන්. මුළු ධාරාව. ප්‍රතිරෝධය හරහා පවතන විභව අන්තරය VR ලෙසත් ප්‍රේරකය හරහා පවතින විභව අන්තරය VL ලෙසත් ගන්න පුළුවන්. ඔන්න අවශ්‍ය දත්ත ටික අපි සටහන් කරගත්තා. මේ දත්ත වලින් අගයන් ලබා දීලා තියෙනවා 7ක් ඕම් 0.5යි 230යි 50යි හර්ට්ස් 4ක්. 4ක් දීලා අපෙන් අහනවා හොයන්න දත්ත මොනවද? පරිපථය තුලින් ගලන ධාරාව IS කොච්චරක් වෙනවද කියලා අහනවා. ප්‍රතිරෝධය හා ප්‍රේරකය හරහා වෙනවනම ඇතිවන වෝල්ටියතාවය. ප්‍රතිරෝධය හරහා ඇතිවන වෝල්ටියතාවය VR කොච්චරක් වෙනවද කියලා අහනවා. ඒ වගේම ප්‍රේරකය හරහා ඇතිවන වෝල්ටියතාවය VL කොච්චරද කියලා අහනවා. VL අගය කොච්චරද කියලා අහනවා. පරිපථයේ කලා කෝණය tan θ කීයද කියලා අහනවා. කලා කෝණය tan θ ගේ කොච්චරක් වෙනවද කියලා අහනවා. මෙන්න මෙවැනි විසඳීමකට තමයි දැන් මා ඔබ සමග සූදානම් වෙන්නේ.
මට දැන් මේ සඳහා කලා ත්‍රිකෝණයත් සම්භාදන ත්‍රිකෝණයත් වැදගත් වෙනවා. කලා ත්‍රිකෝණය සහ සම්භාදන ත්‍රිකෝණය වැදගත් වෙනවා. මදල වශයෙන් ඒ අන්තර්ගතය මෙන්න මේ ආකාරයෙන් ලියා ගන්නවා. කලා ත්‍රිකෝණය. කලා ත්‍රිකෝණය, දෛශික ත්‍රිකෝණය, කලා ත්‍රිකෝණය. දෛශික ත්‍රිකෝණය ඔබට මතක තිබෙන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් පුතේ. මේ පැත්තට VL, මේ පැත්තට VR, මේ පැත්තට VS. මේ තීටා. දැන් මෙහෙම කලා ත්‍රිකෝණය ඇඳගත්තාම මේ කලා ත්‍රිකෝණයට අදාළව තිබෙන සමීකරණ ඔබට ලැබෙන්න ඕනේ. ඒ සමීකරණ ලියන්න අපි ගාන හදනකොට තමයි ලියයි යන්නේ. වෙන වෙනම ලියන්න අවශ්‍ය නැහැ. VS වර්ග සමානයි VL වර්ග ධන VR වර්ග. tan θ සමානයි VL බෙදීම VR. සම්භාදන ත්‍රිකෝණය. සම්භාදන ත්‍රිකෝණය. සම්භාදන ත්‍රිකෝණය මේ ආකාරයෙන් නිර්මාණය වෙනවා. VS යට IS සමාන වෙනවා Z. VS යට IS සමානයි Z. පරිපථයේ මුළු විභවාන්තරය පරිපථයේ ගලා යන ධාරාවෙන් බෙදුවාම කාට සමාන වෙනවද? Z ට සමාන වෙනවා. ඒ වගේම VL IS ගෙන් බෙදුවාම එය XL ට සමාන වෙනවා. ඒ කාට සමාන වෙනවද? XL ට සමාන වෙනවා. ප්‍රතිරෝධය හරහා විභව අන්තරය ප්‍රතිරෝධය හරහා ධාරාවෙන් බෙදුවාම එය කාට සමාන වෙනවද? R ට සමාන වෙනවා. එහිදී මේ θත් එක්ක සමීකරණය නිර්මාණය වෙනවා. Z වර්ග සමානයි XL වර්ග ධන R වර්ගයේ විදියට. tan θ සමාන වෙනවා XL බෙදීම R විදියට. දැන් අපිට මේ ගානේදී මුලින්ම අවශ්‍ය වන්නේ IS හොයන්න. මේ IS හොයන්න IS සම්බන්ධ වන්නේ කුමන සමීකරණයටද? IS සම්බන්ධ වන ස්ථානය මෙන්න මෙතන. මේ තැන් තුනක ඉන්නවා. මෙතන IS ඉන්නවා. මෙතන IS ඉන්නවා. මෙතන IS ඉන්නවා. ඔය සමීකරණ තුනකින් එකක් භාවිතා කරමින් තමයි IS හොයන්න ඕන. දැන් මේ කල්පනා කරන ක්‍රමවේදය. දැන් ඔබ ගාන දිහා බලාගෙන ගාන සුළු කරන එක නෙවෙයි මේකේ තියෙන වටිනාකම. පැහැදිලිද? ඔබ කොහොමද මේ ගානට අවතීර්ණ වෙන්නේ? අපි ගාන කොතනින්ද පටන් ගන්නෙ? සුළු කරන ක්‍රමවේදය මොකද්ද? මෙන්න මෙය තමයි වටින්නේ. එයට අනුරූපීව තමයි නිවැරදිව උත්තරය සහිතව කුඩා කාල සීමාවකදී හරිම ආකාරයෙන් ගානක් තෝරා ගන්නේ ගානක් හදන්නේ. දැන් අපිට මෙතෙන්ට ගියාම R දන්නවා 7ක් ඕම් කියලා දීලා තියෙනවානේ. VR දන්නේ නැහැ. IS දන්නේ නැහැ. නිසා මේක භාවිතා කරන්න බෑ. මේ සමීකරණයට එනවා. මේ සමීකරණයේ VL ට IS සමානයි XL. XL හොයාගන්න පුළුවන් 2πfl දාලා. නමුත් VL දන්නෙත් නැහැ. ඒ නිසා IS හොයන්න බෑ. අමාරුයි. දත්ත මදි. VS ට IS සමානයි Z සමීකරණයෙන් VS දන්නවා 230යි. Z හොයාගත්තොත් පුළුවන්. Z කොහොමද ගන්නෙ? Z වර්ග සමානයි R වර්ග ධන XL වර්ග. Z හොයාගන්න පුළුවන් R දන්නවා. XL හොයාගන්න පුළුවන් 2πfl ගෙන්. එයාගේ වර්ගමූලය ගත්තාම Z හොයාගන්න පුළුවන්. එහෙමනම් Z හොයාගෙන නෑ මුලින්ම XL හොයාගෙන Z හොයනවා. Z හොයාගෙන VS ට ආදේශ කරලා IS හොයාගන්න පුළුවන්. එනිසා මේක ක්‍රම ස්ටෙප් කිහිපයකට එන්න තියෙනවා. XL හොයාගන්නවා මුලින්ම. XL හොයාගෙන Z වර්ග සමානයි R වර්ග ධන XL වර්ග සමීකරණයට දැම්මහම Rයි Zයි දන්න හින්දා Rයි XLයි දන්න හින්දා Z හොයාගන්න පුළුවන්. Zයි VSයි ආදේශ කරාම කවුරු ලැබෙනවද? IS ලැබෙනවා. ඔන ආකාරයට තමයි අපිට IS හොයන පියවරට යන්නේ. දැන් ඔබ ගාන හදයි යද්දි ඔබට දී තිබෙන දත්තයන් දැන් මතකයේ තිබෙන්න ඕන, මතකයේ සිහියේ තියෙන්න ඕන. මොනවාද දත්තයන් ටික?
R 7ක් ලෙස L.0.5ක් ලෙස VS සැපීම් විභවාන්තරය 230ක් ලෙස සංඛ්‍යාතය 50ක් ලෙස. ඔය අගයන් හතර මතකයේ තියෙනවා. ඔය අගයන් හතර භාවිතා කරමින් ඔන්න අපි ගාන සුළු කිරීම සඳහා සූදානම් වෙනවා. මුලින්ම IS සෙවීම. එහිදී XL සමානයි 25FLට මේ සමීකරණය දෙක ගුණ කිරීම 3.14 ගුණ කිරීම සංඛ්‍යාතය 50 ගුණ කිරීම ප්‍රේරකතාව 0.05ක් වෙනවා. අපි මෙන්න මේ අගයන් ටික සුළු කරලා බලමු. ඔබට විභාගය සඳහා කැල්කියුලේටර් ගණක යන්ත්‍රය භාවිතා කරන්න අවස්ථාව දෙනවා. සුදුසු ගණක යන්ත්‍ර පාසල් ගුරුවරයාගේ උපදෙස් පරිදි මිලදී ගැනීම සිදු කරන්න. 2 වැඩි කිරීම 3.14 වැඩි කිරීම 50 වැඩි කිරීම 0.05 සුළු කරාම ලැබෙනවා 15.7ක් ඕම්. උත්තරය ඕම්. දැන් Excel හොයාගත්තා නේ? Excel හොයාගත්තා. Z හොයාගන්න එපා. Z වර්ග සමානයි R වර්ග ධන Excel වර්ග සමීකරණයට ආදේශ කරනවා. Z වර්ග කොච්චරක් වෙනවද? දන්නේ නැහෙනේ. R ගානේ දීලා තියෙනවා 7යි. 7 වර්ග ධන Excel වර්ග. Excel අගය දැන් අපි හොයාගත්තා. කොච්චරද පුතේ? 15.7 වර්ග. මෙයාගේ වර්ගමූලය තමයි මේ අවස්ථාවේ Z වර්ග විදියට ගන්න වෙන්නේ. Z වර්ග වෙනවා. එම නිසා Z සමාන වෙනවා වර්ගමූල 7 වරක් 7 49යි 15.7යි 15.7යි 15.7 ගුණ කිරීම 15.7 ගුණ කිරීම ලැබෙනවා ආසන්න වශයෙන් 246.5කට මේ දෙන්න එකතු කරාම ලැබෙනවා 49 ධන 246.5 එකතු කරාම 295.5යි 295.5 වර්ගමූලය ගත්තාම ලැබෙනවා 17.19ක් ඕම් වලින්. ඔන්න Z හෙව්වා. නමුත් අපි දැන් Z දැනගත්තට වැඩක් නැහැනේ. Z දැනගත්තට වැඩක් නැහැ. අපිට හොයන්න තියෙන IS. අපිට හොයන්න තියෙන කවුද පුතේ? IS. දැන් මේ සම්බන්ධ සමීකරණය නේ. VS යට IS සමානයි Z ගෙන්. VS යට IS සමානයි Z ගෙන්. VS යට IS සමානයි Z ගෙන්. එම නිසා VS යට IS සමානයි Z හි ආදේශයෙන්. Z හි ආදේශයෙන්. ආදේශ කරාම මම ආදේශ කරනවා IS තනි කරගන්නවා. හරස් ගුණිතය කරාම පුතේ මේ දෙපැත්ත මාරු කරන්න පුළුවන් ඈ. පැහැදිලිව එකවරක් කරලා පෙන්නනම් ඔබට මම ඊට පස්සේ මා හරස් ගුණිතයෙන් මෙන්න මේ සුළු කරන ආකාරය පෙන්නනවා. මේක මෙතෙන්ට යවන්න පුළුවන්, මේක මෙතෙන්ට යවන්න පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි. VS සමානයි IS වතාවක් Z නේ. Z ගෙන් බෙදුවාම IS තනි වෙනවා. IS සමානයි VS යට Z වෙනවා. VS අගය කීයක් වෙනවද පුතේ? 230යි. IS අගය Z අගය ආවා 17.19. 17.19 බෙදුවාම වෙනවා 13.37ක් ඇම්පියර් වලින්. 13.37ක් ඇම්පියර් වලින් මේ කවුද පුතේ? පරිපථයේ ගලා යන ධාරාව. මෙන්න මේ ආකාරයට ඊටම ලස්සනට පිළිවෙලට සුළු කිරීම කරන්න ඔබට හැකියාව තිබෙන්න ඕනේ. දැන් ඒ සමගම දෙවන කොටසට අපි යමු. දෙවන පියවරට. දෙවනට අපිට සොයා ගන්න තියෙන අපි නොදන්නා දේ ඒ තමයි VR සහ VL. VR සහ VL. VR කියනවා 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1
ප්‍රතිරෝධය හරහා පවතින විභවාන්තරය. VL කියනවා ප්‍රේරකය හරහා පවතින විභවාන්තරය. ප්‍රතිරෝධය හරහා පවතින විභවාන්තරයත් ප්‍රේරකය හරහා පවතින විභවාන්තරයත් අපට සොයා ගැනීම සඳහා තිබෙන්නේ මේ VL ට IS සමානයි XL. අපි දැන් XL දන්නවනේ. IS උත් හොයාගත්තනේ. VL හොයන්න ලේසි. IS හොයන් ඉවරයි. දැන් මේ IS හොයා ගැනීම නිසා තමයි මේ අපිට සහාය ලැබෙන්නේ. මෙතෙන්ට ආදේශ කරනවා XL හොයාගත්තා, IS හොයාගත්තා, ලේසියෙන් VL ලැබෙනවා. R දන්නවා, IS දන්නවා, VR හොයාගන්න පුළුවන්. ඒ සමීකරණ දෙක භාවිතයෙන් ඔන්න අපි සුළු කිරීම සඳහා යනවා. ඒ සුළු කරන්න යන මොහොතේදී අපි මතක තබා ගන්න ඕනේ XL අගය කොච්චරද? 15.7 බව. XL අගය 15.7 බවත් IS අගය 13.37 බවත්. නැවතත් එන්න. අපි මෙහෙම ලියාගමු. IS සමානයි 13.37ක් ඇම්පියර්ද XL අගය නේ? XL අගය 15.7ක් ඕම්ද වන නිසා ද XL සමානයි 15.7ක් ඕම්ද නිසා VR යට IS සමානයි R ගෙන්. VR බෙදීම IS සමානයි R ගෙන්. VR සමාන වෙනවා R වතාවක් IS ට. R 7යි ඕම්. IS 13.37ක් ඕම්. බලමු 7 ගුණ කිරීම 13.37 සමානයි 93.59ක් V වෝල්ටේජ් ලැබෙනවා. ඒ වගේම අපි ඊළඟට ආදේශ කරමු VL යට IS සමානයි XL ගෙන්. VL අගේ අපි දන්නේ නැහැ. එම නිසා VL සමාන වෙනවා XL අපි අගේ හොයාගත්තා 15.7 ගුණ කරනවා IS අගේ කොච්චරකින්ද 13.37න් 13.37න් ගුණ කරලා බලමු. 15.7 ගුණ කිරීම 13.37න් ගුණ කරාම ලැබෙනවා 209.9ක් වෝල්ටේජ්. හරිනේ? ඔන්න VR අගේ අපි හොයාගත්තා. ඒ වගේම VL අපි අගේ හොයාගත්තා. දැන් බලන්නකෝ මම නිකන් එකතු කරලා බලන්නම්. මේ 93ට 209 එකතු කරාම කවදාවත් 230ට සමාන වෙන්නේ නැහැනේ. කවදාවත් සමාන වෙන්නේ නැහැ. ඒ නිසා මෙවැනි අවස්ථාවක VL සහ VR කියලා කියන්නේ ප්‍රතිරෝධය හරහා විභවාන්තරය. VL කියලා කියනවා ප්‍රේරකය හරහා විභවාන්තරය. මේ දෙන්න සමාන වන්නේ VS වර්ග සමානයි VR වර්ග ධන VL වර්ග කියන සම්බන්ධතාවයට අනුව. දැන් අපට ඊළඟට අවසාන වශයෙන් හොයන්න තියෙනවා tan theta. tan theta නේ tan theta. tan theta කියලා කියන්නේ කලාකෝණය. කලාකෝණය කොහොමද ලැබෙන්නේ? tan theta සමානයි XL බෙදීම R. එහෙම නැත්නම් tan theta සමානයි VL යට VR. ඔය දෙක භාවිතා කරන්න පුළුවන්. අපි VL උත් දන්නවා VR උත් දන්නවා XL උත් දන්නවා R උත් දන්නවා. මා VL සහ VR ගෙන් මේ ගැටලුව විසඳන්නම්. VL සහ VR ගෙන් ගැටලුව විසඳමු. කලාකෝණය tan theta. කලාකෝණය tan theta. එම නිසා tan theta සමානයි VL යට VR ගෙන්. VL අගේ අපි හොයාගත්ත දුවේ පුතේ කීයද? 209.9යි. 209.9 බෙදීම VR අගය 93.59යි. 209.9 බෙදීම 93.59. 209.9 බෙදීම 93.59න් බෙදුවාම එනවා 2.24ක් ලෙස. කොච්චරද? 2.24ක් ලෙස. ඕනනම් අපිට තීටා අගය ගන්න පුළුවන්
තීටා අගය ගන්න කොහොමද පුතේ? තීටා සමානයි tan inverse 2.24 ප්‍රති ටැන්ජන බලලා ඔබට සුළු කරලා අංශක කලා වලින් ගන්න පුළුවන් 90.4 අගයක් ඔබට ලැබෙවි. ඔබ අතේ තිබෙන ලඝු පොත් භාවිතා කරමින් සුළු කරගන්න පුළුවන්. දෙවන උදාහරණය ප්‍රතිරෝධ ප්‍රේරක ශ්‍රේණිගත අවස්ථාව. ශ්‍රේණිගත පරිපථයක ප්‍රේරකතාව. ශ්‍රේණිගත පරිපථයක ප්‍රේරකතාව එක බෙදීම 5. එක බෙදීම 5. එකත් අගයන්නේ. එකතක 1.4 බෙදලා ගත්තාම දශම ගාණක් හෙන්රි. බය වෙන්න එපා එහෙම තිබ්බයි කියලා. ප්‍රතිරෝධය 200ක් ඕම් වන ප්‍රේරකයක් ප්‍රතිරෝධකයක් අඩංගු වී ඇත. මෙය 50 හර්ට්ස් සංඛ්‍යාතයක් සහිත ප්‍රත්‍යාවර්ත සැපයුමක් ලබා දී ඇති විට පරිපථයේ ප්‍රේරක ප්‍රතිබාධනය සම්බාධනය ගණනය කරන්න. දැන් මෙවැනි අවස්ථාවක අපි ඔබට කිව්වා දුවේ පුතේ මේ ආකාරයට ප්‍රේරකයක් ගත්තහම ඇත්තටම මේ ප්‍රේරකයේදී තියෙන්න ඕන ප්‍රතිරෝධකයක් ශ්‍රේණිගත වෙලා. එහෙම නොවන එකක් සුද්ධ ප්‍රේරකයක් වෙනවා. ඇත්ත වශයෙන්ම අපි මේ ප්‍රේරක අරන් තියෙන සුද්ධ ප්‍රේරකයයි උපකල්පනය කරන්නේ. පැහැදිලිද? එහෙම ගානේ මුකුත් විශේෂයක් දීලා නැත්නම් අපි සුද්ධ ප්‍රේරකයක් ලෙස උපකල්පනය කරමින් තමයි ගාන හදන්න ඕනේ. ඒතර මේ අවස්ථාවේදී සෑම විටම R සමානයි බිඳුවක් වෙනවා. කලින් උදාහරණෙත් අපි හදපු උදාහරණෙත් කලින් උදාහරණයේදීත් මතක තියාගන්න මෙය සුද්ධ ප්‍රේරකයක් ලෙස තමයි සලකන්නේ. මේ ප්‍රතිරෝධය වෙනමමයි. මෙයාගේ අභ්‍යන්තරයේ ප්‍රතිරෝධයක් ශ්‍රේණිගත වෙලා තියෙනවා. සුද්ධ සාමාන්‍ය ප්‍රේරකයක. නමුත් මේ සුද්ධ ප්‍රේරකයක් වෙනවා ඒ R අගය බිඳුව නිසා. ඒ R අගය බිඳුව නිසා මේ සුද්ධ ප්‍රේරකයක් ලෙස උපකල්පනය කරමින් තමයි ගාන හදන්න තිබෙන්නේ. දැන් අපි පරිපථ රූප සටහන අඳිමු. පරිපථ රූප සටහන අඳලා අවශ්‍ය දත්ත ටික සටහන් කරගමු. පරිපථ රූපය. පරිපථ රූපයේ ප්‍රතිරෝධය ප්‍රේරකය ශ්‍රේණිගත වෙලා තිබෙනවා. මේ ආකාරයට ලබා දෙන ප්‍රත්‍යාවර්ත විභවාන්තරය 230 නෙවෙයි. මෙයාගේ අගය දීලා නැත. හරි? අගය දීලා නැහැ පුතේ. ඒ නිසා VS සංඛ්‍යාතය 50ක් හර්ට්ස්. ඔහොම දාගමු. පරිපථයේ ගලා යන ධාරාව IS පොදු වෙනවා. මෙයාගේ ප්‍රතිරෝධී අගය මේ විදිහට 200ක් ඕම් වෙන අතර ප්‍රේරකතාව 1/5 හෙන්රි වෙනවා. මෙයා අතර පවතින විභවාන්තරය VRද මෙයා අතර පවතින විභවාන්තරය VLද ලෙස ගන්න පුළුවන්. ගාන යහන්නේ පරිපථයේ ප්‍රේරක ප්‍රතිබාධනය XL කොපමණ වේද සම්බාධනය Z කොපමණ වේද? Z කොපමණ වේද? ඊටම ලේසි ගානක් කුඩා ගානක්. අපි සාමාන්‍යයෙන් ගානක් නිර්මාණය කරන්න යද්දී කලා රූප සටහන සහ කලා රූපය සම්බාධන ත්‍රිකෝණය ඇඳ තබනවා. සම්බාධන ත්‍රිකෝණය මේ මගින් අපිට සමහර විට විභාග පරීක්ෂකවරයා ලකුණු ලබා දීමේ හැකියාවක් තිබෙනවා. කොහොමද මේවා නිර්මාණය වී තිබෙන ආකාරය? ත්‍රිකෝණයේ දිශාව, මේ ත්‍රිකෝණයේ දිශාව මේ ආකාරයට, දෛශිකවල මේ ඊතල දෙක එක පැත්තකට, මේ ඊතලය තවත් පැත්තකට තීටා සටහන් වෙලා තිබෙන්න ඕනේ. මේ පැත්තේ VS, මේ පැත්තේ VL, මේ පැත්තේ VR සටහන් වෙලා තිබෙනවා. සම්බාධන ත්‍රිකෝණය නිර්මාණයේදී වෙනස්කමක් සිදු වෙනවා. මෙයට ඔබට පුළුවන් සම්බාධන ත්‍රිකෝණ නිර්මාණය කිරීමේදී VS යට IS සමානයි Z නේ. ඒ නිසා Z ම දාගන්න. VL යට IS සමානයි XL. නිසා XL ම දාගන්නත් පුළුවන්. මෙයට R දාගෙන ඔහොම තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. සම්පූර්ණ ලකුණු ප්‍රමාණය හම්බ වෙනවා. අපිට මුලින්ම හොයන්න තියෙන්නේ ගානේදී කොමක්ද පුතේ? XL අගය. අපිට ගානේ හොයන්න තියෙන්නේ
එක්සෙල් අගය. එක්සෙල් අගය. එක්සෙල් සමාන වෙනවා කාටද? 25FLට. එක්සෙල් සමාන වෙනවා 25FLට. දෙක ගුණ කිරීම 5 ගුණ කිරීම සංඛ්‍යාතය 50 ගුණ කිරීම. ප්‍රේරකතාව 1 බෙදීම 5. 1 බෙදීම 5. දැන් අර බලන්න මේ 5 අගයට 5 අගය සුළු වෙනවා. කොච්චරක් වෙනවද? 100ක් ඕම් ලැබෙනවා. හරිම ලේසිද නැද්ද? හරිම ලේසියි. ඉතා කුඩා ගානක්. ඒ වගේම ගානේ දෙවන කොටසෙන් z දහනවා. z වර්ග සමානයි r වර්ග ධන xl වර්ග. r කියන්නේ කීයද? ගානට අනුව r නේ. පරිපතේ තියෙන 200යි. r අගය කොච්චරද? 200යි. එම නිසා r ට ආදේශ කරනවා 200 වර්ග ධන xl අගය CA වර්ගයේ වර්ගමූලය තමයි z ලැබෙන්නේ. එම නිසා z සමානයි 200 ගුණ කරාම 0.0.0.0 දෙවරක් දෙක 4යි ධන 100යි. මේක සුළු කරාම 50000යි වර්ගමූලය 223.6ක් ඕම් වලින් පරිපතේ මුළු සම්පාදනය තීරණය වෙනවා. පරිපතේ මුළු සම්පාදනය තීරණය වෙනවා. මේ තමයි දුවේ පුතේ මේ ගැටලුව අපි විසඳූ අනුපිළිවෙල. මුලින්ම පරිපත රූප සටහන ඇඳගත්තා. කලා රූපය සහ සම්පාදන ත්‍රිකෝණය සෑම ගානකටම අද තබන්න කියලා මම ඔබට ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි සමීකරණ දෙකක් භාවිතා කරා. එකක් Excel අගය ගැනීම සඳහා මේ සමීකරණයත් පළමු සමීකරණයත් z වර්ග r වර්ග ධන xr වර්ග දෙවන සමීකරණයක් විදිහට පළමු සමීකරණය සහ දෙවන සමීකරණයෙන් එකවරම අපිට Excel සහ z ගණනය කිරීමේ හැකියාව තිබුණා. දෙපොතේ මේ ආකාරයට මේ කොටසේ දෙවන පරිච්ඡේදය අවසන් වෙනවා. අපි තුන්වන පරිච්ඡේදයේදී ප්‍රතිරෝධ ප්‍රේරක සමග සමාන්තරගත සම්බන්ධතාවය කතා කරලා ඒ සමීකරණ ව්‍යුත්පන්න වෙන හැටි සාකච්ඡා කරලා එහා සම්බන්ධ නිදසුනකට යමු.